තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියං බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියං බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියං ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියං ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියං සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියං සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තථාගතස්ස වික්ඛවේ අරහං සම්මා සම්බුද්දස්ස ද්වේ ධම්ම දේශනා පරියායන භවಂತಿ කතමානි ද්වේ පාපං පාපකතෝ පස්සතාති අයං පඨම ධම්ම පරියායෝ අත පාපං පාපකතෝ දිස්වා තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති අයං ဒုတိ ය ධම්ම පරියායෝති සාදු බෞද්ධ රූප වාහිනී නාලිකාවේ
සජීවී ධර්මානුශාසනාව දේශනා කරවා ගැනීමේ අනුග්‍රහයකත්වය දරන්නා වූ අප ඉදිරියේ සිටින්නා වූ ප්‍රධාන පින්වතුන් ප්‍රමුඛ ධර්මදේශනාව නරඹනු ලබන සදහැවර පින්වතුනි. මුලින් හඳුන්වා දුන් පරිදි කුද්දක නිකායෙහි තිඋත්තක පාළියට අයත් දේශනා නම් වූ සූත්‍රයෙහි සඳහන් ගැඹුර හොයන්නටයි අපි මේ සෝදානම් වෙන්නේ. ගැඹුර හොයනවා කියන එකේ තේරුම අපි දන්න දෙයට වඩා දෙයක් තියෙනවා කියන එකයි. ඒ අනුව මෙහි අර්ථය අපි කෙලින්ම හොයලා බලමු. තථාගත බුදු පියාණන් වහන්සේ වදාරනවා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ මහණෙනි මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා පරියායන අරුත් වශයෙන් ගත් කල ධර්ම න්‍යාය දෙකයි දේශනා කරන්නේ. උන්වහන්සේලායි වදාළන ධර්ම න්‍යාය දෙකට සම්පූර්ණ ධර්ම ඔක්කොම ඇතුළත් ආයි ඉතුරු නැහැ. මේ සූත්‍රයේ සඳහන් පරිදි ඔබට නැත්තම් උන්වහන්සේගේ ඇසුර ලබන අයට උන්වහන්සේ යෝජනා කරනවා පාපම් පාපකතෝ පස්සත තාති. පාපය ලාමක වශයෙන් දකින්න. එතකොට ඒක ඔබට බුදුන් වහන්සේ වදාළ පරිදි පාපය කුමක්දයි වැටහෙන්න වෙනවා. අත පාපම් පාපකතෝ දිස්වානේ. අනතුරුව පාපයේ ලාමක වශයෙන් දැක්කා නම් ඔබට කරන්න තිබෙන්නේ ගෞතම සාසනයක් තුළ උත්තරීතරව සැනසීමක් හොයන්න ඕන නම් තත්ත ඒ පාපෙහි කලකිරෙන්න නොඇලෙන්න පාපයෙන් මිදෙන්න. මෙපමණයි මේ සූත්‍රයේම තිබෙන්නේ කෙටි සූත්‍රයක්. මේක තව ගාථා දෙකක් තියෙනවා. ඒ ගාථා දෙකෙත් ඔය අර්ථයමයි තිබෙන්නේ. අදාළ තැනට මම එන්නම්. දැන් ඔබ දරුවෙක් හෝ දැරියෙක් වශයෙන් පාසලේ දහම් පාසලේ අධ්‍යාපනය ලබන අවස්ථාවේදී ඔබට කවුරු හරි පාපය කියලා දුන්නා. පංච පාපයේ දස අකුසලයේ ආනන්තරය අකුසල කර්ම. පස්පව් දස අකුසල් ඒවා තමයි අපි දන්න අකුසල් නැත්නම් පාපේ. එතකොට මේ පාපයට එරෙහිව අපිට තියෙනවා පිනක් තියෙනවා. එහෙම නැත්නම් ධාන කුසලයක් තිබෙනවා. එහෙම තමයි අපි මේ සමාජයේ ජීවත් වෙනකොට පව් පින් දෙකක් හඳුනාගත්තේ. නමුත් අපි මේ කරන පාපයෙන් ඉවත් වීම තුළ සිදුවෙනා වූ පිනින් අපි මොකවද කොහෙද යන්නේ? පුණ්‍ය කර්ම විපාක වශයෙන් බුදුන් වහන්සේ පුණ්‍ය කිරවත සූත්‍රවල අදාරන්නේ අඩු පිනෙන් මධ්‍යම පිනෙන් ඉහළ පිනෙන් පරලෝ යන්නා දුර්භාග්‍ය සම්පන්න මිනිසුන් වී සෞභාග්‍ය සම්පන්න මිනිසුන් වී පිළිවෙලින් නැත්නම් දෙවියන් වී ඒ සැප සම්පත් හිමි කර ගන්නවා. එතකොට ඒ පවෙන් පිනේ තුන් ආකාරයකින් සුඛ සහගත ස්වභාවයේ පරලෝ යාම් තුනක් හිමි වෙනවා. ඇරුණාම ඊට එහාටෙහි ඒ පුණ්‍ය කර්මයේ විපාක වලට හිමිකම් කියනවා. ඇරුණාම ඊට වඩා දෙයක් එහි සඳහන් වෙන්නේ නැහැ. දැන් බලමු මේ ගාථා අරගෙන. තථාගතස්ස බුද්දස්ස සබ්බ භූතානුකම්පිනෝ. මේ සියලු සත්වයින්ට අනුකම්පා කරන්නා වූ තථාගත බුදුරජාණන් වහන්සේලා පරියාය වචනං පස්ස දේශ ධම්ම දේශනා. අරුත් වශයෙන් ගත් කල පරියාය වචනං කියන එකේ තේරුම අරුත් දෙකක ඇති කරුණු පැහැදිලි කරනු ලබනවා. ඊළඟ ගාථාවෙන් කියනවා පාපම් පාපකතෝ පස්සතෝ චේතං. පාපේ වශයෙන් දකින්න තත්තචාපි විරජ්‍යත. දෙවෙනි එක පාපයෙන් නොඇලෙන්න. තතෝ විරත්ත චිත්තස්ස. ඒ නොඇලෙන සිතින් දුක්ඛසන්තං කරිස්සතාති සියලු දුක් කෙලවර කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒකින් කියවෙන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි පාපය දැනගෙන පාපේ නොඇලෙන්න පුළුවන් නම් ඒ තුලින් සියලු දුකින් මිදෙන්න හෙවත් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලායි මේ ගාථාව තිබෙන්නේ. මතක තබා ගන්න මේ බුද්ධ වචන බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ තැන් පටන් ශරීරය අතහරින දක්වා යමක් වදාලා නම් වෙනවා කියලා ඒක වෙන්නටම ඕන කියලා වෙනම සූත්‍රයක තියෙනවා. වෙන්නේ නැහැ කියලා වදාලම් වෙන්න බෑ කියලා තිබෙනවා. දැන් මම දකින්නවා මෙතන ඔබ දකින්න පාපේ සහ මේ ගාථා දෙකේ පාපේ අතර වෙනසක් තියෙනවා. අන්න ඒකයි බුදුන් වහන්සේ වදාළ පරිදි පාපය හඳුනා ගන්න ඕන කියලා කියන්නේ. අපි බලමු මෙහෙම. මේ සත්ව කොට්ඨාසයන්ට මිනිසුන් වශයෙන් ඉපදී කරන ක්‍රියාකාරකම් වලට කියනවා කර්ම. පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම කියලා කර්ම જાති තුනක් මිනිසුන් අතින් සිදු වෙනවා වුණොවුන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයට අනුව.
ඒ අනුව ඔවුන්ට මොකක්ද හිමි වෙන ඉරණම? පාප කර්මයෙන් පරලෝ යන පුද්ගලයා දුගතිගාමී උත්පත්තියක් ලබනවා. පුණ්‍ය කර්මයෙන් පරලෝ යන පුද්ගලයා මිනිසුන් අතර හෝ දෙවියන් අතර උත්පත්තියක් ලබනවා. ධාන කර්මයෙන් පරලෝ යන පුද්ගලයා රූපී අරූපී බඹතල උත්පත්තියක් ලබනවා. ඇයි එහෙම සිදු වෙන්නේ? ඇයි උත්පත්තියක් ලබන්නේ? අපි ඒක හොයාගන්න වෙනවා. කර්මයෙන් උත්පත්තිය ලබනවා කියලා කතා කළාට මේ මම කතා කළේ කර්ම කියන්නේ පව් කියන අර්ථයෙන් නෙමෙයි. පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය කියන තුනෙන්ම මම කතා කළේ. තව කර්මයක් එහා පැත්තේ තිබෙනවා. මේකට අපිට හොයාගන්න තැනක් තියෙනවා සංයුත්ත නිකායේ වච්චගත සූත්‍රයේ වච්චගත බමුණාට බුදුන් වහන්සේ ලබා දුන්න පිළිතුරක්. ඒක කතාව කියන්න මම වෙලාව ගන්නෙ නැහැ. විවිධ ශාස්ත්‍රවරුන්ට සවන් දෙන වච්චගත බමුණා බුදුන් වහන්සේට ප්‍රකාශ කරනවා ඔවුන්ගේ ගෝලයින් මියගොස් උපන් තැන් කියනවා. ඔබ වහන්සේ සියලු දෙනා මියගොස් උපන් තැන් කියන්නේ සමහර දුකින් මිදුණා, කෙලෙස් නැති කරගත්තා කියනවායි කියලා. බුදුන් වහන්සේ උට වදාරනවා ඔව් ඔබ සැක කරන්න ඕන තමා සැක කළේ කියලා. මේ උත්පත්ති පනවන්නේ කාටද කියලා පෙන්වලා තිබෙනවා. ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි නො අනුපාදානස්ස. වච්චගත පෙරවැජිය මම සත්වයාට උත්පත්ති පනවන්නේ උපාදාන සහිතනම්. උපාදාන සහිතනම් උත්පත්ති පනවන, උපාදාන රහිතනම් උත්පත්ති පනවන්නේ නැහැ. එහෙනම් බුදුන් වහන්සේ යම් කෙනෙකුට උත්පත්ති පනවන්නේ නැත්නම් මේ උපාදාන රහිත කරගත් බැවින්. දැන් මොනවද උත්පත්ති ස්ථාන? අර පංචපාපයේ දසකුසලයේ අනන්තරය අකුසල කර්ම කළොත් එහෙම චිත්තාභ්‍යන්තරයේ හේතු ඉතර වෙනවා පාප අනුසය. එතකොට උඩ පරලෝය ගියන් පස්සේ අනුසය නිසා පරිඋත්ථාන නැත්නම් උත්පත්තිය සිද්ධ වෙනවා. එතකොට මේ පාපේ උපාදානය නිසා තමයි සත්වෙක් පාප කර්ම මුල් කොටගෙන දුගතිගාමී වෙන්නේ. උපාදානස්සකෝ අහං වච්ච කියන උපාදාන සහිත කෙනාට උත්පත්ති පනවනවා කියන බුදුන් වහන්සේ වදාළ වචනය අනුවයි මා මේ විග්‍රහ කරන්නේ. එහෙනම් පාපේ කළාට වඩා පාපේ උපාදානය නිසා තමයි සත්වයාට දුගතිගාමී හිත සිදු වෙන්නේ. අනතුරු අඩු සහ මධ්‍යම සහ උපරිම පුණ්‍ය කර්මයන් කරලා පිනෙන් පරලෝක ගියාපුවම මිනිසුන් අතර හෝ දෙවියන් අතර මහේසාක්‍ය දේවත්වයට පත් වෙනකොට එහෙනම් ඒ පිනෙහි උපාදානය නිසා පින නිසා පිනෙහි උපාදානය නිසා තමයි එහෙනම් කාමසුගති උත්පත්ති ලබන්නේ. අනතුරුව ඊටත් එහාට සිද්ධ වුණු කරපු අය පාපය අතහැරලා පින අතහැරලා මීට වඩා හොඳ සැනසීමක් හොයන්න වනාන්තරගත වී ලෞකික දැහැන් වැඩු අය. වර්ග දෙකක් තියෙනවා රූපාවචර අරූපාවචර කියලා. ඒ ධානයන්ගෙන් පරලව යනවා. ඒත් උත්පත්තියක්. රූපී බඹලව අරූපී බඹලව. දැන් අපි බුදුන් වහන්සේ වදාළ වදන ගලපගත්තොත් එහෙම අප මෙතනට පාපේ උපාදානයෙන් සතර අපායටත් පිනේ උපාදානයෙන් කාමසුගතියටත් ධානයේ උපාදානයෙන් බඹලවටත් යනවා. අස උපාදානස්සකෝ අං අච්ච උත්පත්තිං පඤ්ඤාපේමි. තවචනයක් තියෙන නෝ අනුපාදානස්ස. මම මේකට මගේ ධර්ම දේශනාවල චරිත හතරක් අරන් පෙන්නනවා. මේ මොහොතෙත් එක ගනිමු අපි. බුද්ධ චරිතයේ අසුරින් ගන්න මේ චරිත හතර. ජේතවනාරාමයේ පිටුපස ඌරන් මැරූ පුද්ගලයා චුන්දසූකරේ. ඔහුට එනම් පාපේ උපාදානයෙන් දුගතිගාමී වෙන්න සිද්ධ වුණා. මහමග වඩන බුදුන් වහන්සේ දැක පැහැදුන පුද්ගලයා මට්ට කුණ්ඩලී. ඔහුට පිනේ උපාදානය තුළ දෙවියන් අතර උපදින්න සිද්ධ වුණා. සිදුහත් තාපසතුමාට ශිල්පය ගන්න වූ අය සර්වමිත්‍රෝ ආලාර කාලාම ඔවුන් ලෞකික ධානලාභීන් බුදුන්ගෙන් දහම් අහන්ට පෙර පරලෝ ගිහින් බඹලෝ ඉපදුණා. අන්න එතකොට පවෙන් පිනෙන් ධානයෙන් උපන් තුන්දෙනෙක් පිළිබඳ අපිට කතාවක් ඒකේ තිබෙනවා. මෙතෙන්ට අපි එතුළත් කළොත් සරියුත් මහරහතන් වහන්සේ හෝ ආනන්ද මහරහතන් වහන්සේ ජීවිත අවසානයේ පරලෝ ගියේ කොහෙද? අපාගත වුණාද? දෙවියන් අතර ඉපදාන බඹලෝ ගියාද? නැත. පරලෝ ගියා නෙමෙයි පරලෝ නොගියා. ඒ පරලෝ නොයාම සිදු වුණේ එහෙනම් පාපේ පිනේ ධානයේ උපාදානෙන් මිදීම සිදු වුණ අනේසෙ නිසා නෙවෙයිද? නම් බුදු සමය තුල උපාදානෙන් මිදීම සඳහා කර්මයක් තිබෙනවා. ඒක පෘථග්ජන පුද්ගලයින්ට වටහා ගන්න බෑ. පෘථග්ජන පුද්ගලයින් පාපේ හෝ පිනේ හෝ ධානයේ උපාදානයේ ඔස්සේ භවගාමී සසර ඇවිදිනවා. අපි කතා කරන පාපයට එහා ගිය දෙයක් එහෙනම් තියෙනවා මේ බුදුන් වහන්සේ වදාළ එකේ. උන්වහන්සේ වදාරනවා උන්වහන්සේ වදාළ විදිහට පාපේ දැකලා නොයලුණා නම් පාපෙහි දුක්ඛසන්දං කරිස්සතාති සියලු දුක් කෙලවර කරනවා. එහෙනම් අපි හොයන්න ඕන
අපි එහෙනම් තීරණය කරන්න ඕන බුදුන් වහන්සේ වදාළ පරිදි පාපය මොකක්ද කියලා. දැන් බලන්න මෙන්න මේක. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සංභවේ. සත්වයාට ජාති මරණ දුක් ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දකින්න දැක්කනම් දැක දිස්වා දැක අනුපාදාය මුච්ඡanti. උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. එන මා තීරණය කරනු ලබනවා මේ සූත්‍ර ආශ්‍රයෙන්. සත්වයාගේ භව ගමන පවේ හෝ පිනේ හෝ ධානයේ උපාදානයේ ඔස්සේ යන ගමනක්. සත්වයාගේ භව ගමනේ නිරෝධත්වයේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරගෙන උපාදාන නිරෝධයෙන් සිදුවෙන දෙයක්. අනුපාදාය විමුච්ඡanti. උපාදාන නැත්තම් ජාති මරණ නැහැ. දැන් එහෙමනම් මෙතන අපි තව ටිකක් ගලපන්න වෙනවා. අපි චරිත 3ක් ඔස්සේ යොදලා බලමු. මේ සමාජයේ හිතනවා ක්‍රමික ප්‍රතිපදාවක් තුළ දන් දීලා සිල් රැකලා භාවනා කරලා ටික ටික දියුණු කරලා තමයි බුදුදහම තේරුම් ගන්න ඕනේ. ඒක ක්‍රමික ප්‍රතිපදාවක් විශ්වාස කරනවා. මම ඔබට චරිත 4ක් විග්‍රහ කරනවා. මේ ආශ්‍රයෙන්මයි විග්‍රහ කරන්නේ. දැන් මෙතන මේ පවේ උපාදානයයි, පිනේ උපාදානයයි, ධානයේ උපාදානයයි තුන මුල් කොටගෙන. ඔබ දන්නා අඟුලිමාල චරිතය ගන්න. ඇත්ත කතාව නම් දහසකට වඩා මිනිසුන් මැරුවා. ඒ දක්වාම සිල් රැක්කද එතකොට යා? නෑ, සිල් රැක්ක නෑ. පාප කර්මය කළා. පාප කර්මයෙන් බුදුන් වහන්සේ මම නතර වෙලා නුඹත් නතර වෙන්න කියන කාරණයෙන් ධර්මයේ තේරුම් අරගෙන පාපේ උපාදානෙන් මිදීමෙන් සසර ගමන කෙලවර කරා. මට්ට කුණ්ඩලී හෝ නැත්නම් අපි කතා කරන චිත්තගහපති වැනි අය ඕකට තවත් උදාහරණයක් ගන්න පුළුවන් ඕන නම් ඔය පඬිත සාමණේරයන් වහන්සේගේ කතාවේ තියෙනවා උන්වහන්සේ ඝාතනය කරන්න හදපු හොරු 500ක් පිළිබඳ කතාව. අන් අයගේ ජීවිත බේරා ගන්න උන්වහන්සේ කැප වෙනවා වනාන්තරයක මිනිසුන් මරමින් බඩු හොරකම් කරමින් හිටපු හොරමුලකට. උන්වහන්සේ ඝාතනය කරන්න කඩුවෙන් කොටපුවම කටුව පළවෙනි වතාවට ඇඹරිලා යනවා, දෙවෙනි වතාවට සුරුට්ටුවක් වගේ ඇකිලෙනවා. උන්වහන්සේට ආශ්චර්ය කුමක්ද කියලා හිතලා මේ හොරු ඔක්කොම හොරකම නැතහැරලා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා ධර්මය අරගෙන වෙනස් වෙනවා. ඒක සිල් රැකරක ඉඳලා නෙමෙයි හොරුන්ට පුළුවන් වුණා ධර්මයේ තේරුම් ගත්තාම උපාදානය අතහැරලා නිවන් මාර්ගය හෙලි කරගන්න. ඒ වගේම මට්ට කුණ්ඩලීට හෝ චිත්තගහපතියට බුදුන් වහන්සේගේ ධර්මය අහනකොට වුන් හිටියේ යහපත් පැත්තක. ඔවුන්ට පින අතහරින්න ඕන නෑ. නමුත් පිනේ උපාදානය අතහැරීම තුළින් අනාගාමී වුණයි කියලා චිත්තගහපති ගැන සඳහන් වෙනවා. අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාව සඳහන් වෙනවා ලෞකික ධානලාභියා රූපාවචර හෝ අරූපාවචර ධානලාභියා විදර්ශනාවට ලක් කරන්න ඕන තමන්ගේ ධානය. ඔහුට ධානය විදර්ශනා කිරීම තුළින් දුකින් මිදෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ බුදුදහම කියලා කියන්නේ පෞකාරයාටත් පින්කාරයාටත් ධානලාභියාටත් දෙදෙනාටම ධර්මය හමු වුණාම තමන් සතු උපාදානින් මිදෙන්න පුළුවන් තැන. අය පෞකාරයා ඊට පස්සේ පින් උපාදානය කරගන්න ඕන නැහැ. පින්කාරයා ඊට පස්සේ ධාන උපාදාන කරගෙන සසල දුකින් මිදෙන්න ඕන නැහැ. තමන් ළඟ තියෙන උපාදානය කුමක්ද? පාපකාරයාට පාපේ උපාදානය. ඊට වඩා දියුණු කර ගැනීම තුළ තමයි උපාදානය පිනට මාරු වෙන්නේ. ඊට වඩා දියුණු කර ගැනීම තුළ තමයි උපාදානය ධානයට මාරු වෙන්නේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර. මේ තුන් ආකාර උපාදාන ලාභීන්ම බුදුන් වහන්සේගේ ශාසනයේදී එතනින් එහාට යන්නේ නැතුව උපාදානෙන් මිදී ධර්මයේ ප්‍රතිඵල ලැබූ බව තමයි සඳහන් වෙන්නේ. එහෙනම් අපේ රටේ අර ක්‍රමික ප්‍රතිපදාවකින් යන්න ඕන කියන පාරට අර්ථයක් තියෙනවද? මොකද මේ උපාදාන තුනටම අහු නැය නෑ. ඔවුන් පාපේ උපාදානය අතහැරියාය තමයි පිනේ උපාදානයට. ඔවුන් කාම ලෝකේ අතහැරියා. එතකොට අතහැරිය නිසා තමයි ධාන උපාදාන වුනේ. මේ උපාදාන වීම නම් වූ දෝෂය පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙක් බුදුන් වහන්සේ පහළ වෙන විතර හිටියේ නැහැ. ස්වභාවයෙන්ම අපි ළඟ මේ දෝෂයක්, මේ උපන්ගේ දෝෂයක් කියලා මම කියන්නේ. ඒක වෙන්නේ කොහොමද කියන එක අපි කාල ලැබී තිබෙන ආකාරය පැහැදිලි කරන්න ඕන ඉස්සරහට. එහෙනම් පළවැන්නා බාලම පුද්ගලයා පාපයට එන දේවල් නැත්නම් තමන්ගේ හිතට එන දේවල් ලෝභ දේශ මොහ වශයෙන් ඒවා මමත්වයෙන් ගැනීමෙන් පාපය ලෝභය දේශේ මොහේ මමත්වයෙන් ගැනීමෙන් මඤ්ඤමානෝ කියනවා ඒකට. කෝ බික්කු බද්දෝ මාරස්ස. මාරයට බැඳෙනවා කියන්නේ උපාදාන වී ඉතුරු වෙනවා. අන්න ඒකෙන් පෙන්නනවා. එහෙනම් ඔහුට පාපේ මම වෙලා තියෙනවා.
පාපයේ දුක් විපාක තේරෙන පුද්ගලයාට පාපය අතහරින්න පුළුවන්. නමුත් පින වැළඳ ගන්නකොට පාපයේ තිබෙන මමත්වය පිනට එනවා. පිනේ වරදක් නැහැ මමත්වය එනවා. එවිට පිනේ උපාදානය සිද්ධ වෙනවා. එතකොට ඔහුට පිනේ උපාදානයෙන් තණ්හාවට අනුසය ඉතුරු වෙලා ආපහු පරිඋත්ථාන නැත්තම් පිනෙන් උත්පත්ති ලබන්න සිදු වෙනවා. අර බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ මේ පවේ පිනේ විපාකයට එහා ගිය සූ විපාකයක් හොයන්න තමයි වනාන්තරගත වුනේ. ඔවුන්ට ධානය ඉපදුනාට ඔවුන් ධානය නිවන කියලා හිතාන ධානය මමත්වෙන් ගත්ත ධානය උපාදාන වුණා. ඒ නිසා බඹලොවට වෙලා ඉන්න වුණා ආපහු වෙන්න වුණා. පවේ උපාදානයත් සසර පිනේ උපාදානයත් සසර ධානය උපාදානයත් සසර නමුත් විපාක වශයෙන් වෙනස්. පවේ විපාක වාරයේ ලෞකික වශයෙන් දුක් විපාක පිනේ විපාකාරයේ ලෞකික වශයෙන් මිනිසුන් හෝ දෙවියන් අතර ආයු වර්ණ සැපවල ධානය විපාකයේ බඹලොව සාන්ත සැනසීමක්. මේ එකක්වත් ලෝකෝත්තර නෙමෙයි ලෞකික. දැන් මේ තුනට සම්බන්ධ කරන මාර්ගවලට කියන නම මොකද්ද ත්‍රිපිටකේ? අංගුත්තර නිකායේ සප්ත කර්ම සූත්‍රවල සඳහන් කරනවා පාප කර්මයට කන්න කර්මය, පුණ්‍ය කර්මයට සුඛ කර්මය, පවපින් කලොමේ කළොත් කන්න සුඛ කර්මය, අර ධාන කුසලයේ කාමාවචර නොවන එකත් සුඛ කර්මයක්. කන්න කර්ම සුඛ කර්ම කන්න සුඛ කර්ම තමයි අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න බලපාන්නා වූ කර්ම නියාමයේ කර්ම මාර්ගය. එනම් බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මේ සත්‍යයට කම්මන්තරණං ගච්ඡාමි තිබිලා තියෙනවා. අපිත් මේ තුන නම් අනුගමනය කරන්නේ අපටත් කම්මන්තරණං ගච්ඡාමි හරුණාම ධම්මන්තරණං ගච්ඡාමි වලට කිට්ටු වෙන්න නම් මේ දැක්ම දිග මදි ප්‍රමාණවත් මදි. මන්දයක් තව කර්මයක් ත්‍රිපිටකේ පෙන්නනවා. හතර වෙනවා. අතිබික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක් විපාකං කම්මක්ඛයා සංවත්තති. මහන්නේ තවත් කර්මයක් තියෙනවා. කලුත් නැහැ කලු විපාකත් නැහැ. සුදුත් නැහැ සුදු විපාකත් නැහැ. ඒ කියන්නේ පව් හෝ දුක් විපාක වලට ආйти නැහැ. පින් හෝ ධාන විපාකට හෝ ලෞකික සැප විපාක වලට ආйти නැහැ. කර්ම රැස් කිරීමේ කර්මය වෙනුවට කර්මක්ෂය කිරීමේ කර්මය. දැන් මම කිව්වොත් කර්ම රැස් වෙන්නේ උපාදානය තුල කර්මක්ෂයීම උපාදානයෙන් මිදීම කියලා. මම එහෙම අදහසක් ඉදිරිපත් කළොත් එහෙනම් සමස්ත සමාජයේ කල්පනා කරන්න වෙනවා අපි කතා කරන පාපයට වඩා බාල පාපයක් වෙනත් ආගම්වල තිබෙනවා. තථාගතයන් වහන්සේ වදාළ පරිදි පාපයේ තේරුම් අරගෙන පාපයෙන් මිදෙන්න පුළුවන් නම් සියලු දුකින් මිදෙනවායි කියලා තියෙනවා. දැන් මම ඔබට ඉදිරිපත් කළොත් එහෙම බුදුන් වහන්සේගේ පාපය කියන්නේ උපාදානය කියලා. උපාදානයේ පාපයයි උපාදානයෙන් මිදීම පිනයි නෙමෙයි කුසලයයි. අන්න පාපම් පාපකතෝ පස්සතාති. බුදුන් වහන්සේ වදාළ පරිදි අපි පාපය දකින්න වෙනවා. ඔබ ඉන්නේ පව තුලද ඒ මමත්වෙන් අරගෙන ඔබ පවේ උපාදානය කරගනීවි. ඔබ ඉන්නේ පෘථග්ජන භාවය තුළ පින තුල නම් ඒ පින මමත්වෙන් අරගෙන උපාදානය කරගනීවි. ඔබ නැතත් එදා වනාන්තරගත වුණා හිටියේ මේ දෙක අතරලා මීට වඩා උසස් සැපතක් හොයන්න ධාන ලෝකයේ තුල ඔවුන්ට ඒ උපාදානය තිබුණා. අරස උපාදානස්ස කෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි උපාදාන සහිත නිසා තමයි අපායේ ගියේ දිව්‍ය ලෝක ගියේ බ්‍රහ්ම ලෝක ගියේ. සරියුත් හාමුදුරුව අපායේ ගියෙත් නැහැ, දරියුත් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙත් නැහැ, බ්‍රහ්ම ලෝකෙ ගියෙත් නැහැ. ජීවිතෙන් එහා පැත්තට උත්පත්ති නැහැ. එහෙනම් සසර ගමන නිමා කිරීම සඳහා උපාදානයේ කොටගෙන බෑ. උපාදානයෙන් මිදෙන මාවත හොයන්න වෙනවා. උපාදානය කර ගැනීම පෘථග්ජන පුද්ගලයා සතු උපන්ගේ තියෙන දෝෂයක්. උපාදානයෙන් මිදෙන්න පුද්ගලයෝ ආර්ය භාවයට පත් වෙලා ඒ අනුගමනීය ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. ආර්ය භාවයට පත්වීම යනු ඇඳුමක වර්ණය වෙනස් වීම නෙවෙයි, දැක්ම වෙනස් වෙන එක. පෘථග්ජන කියන පුද්ගලයා හිතනවා මව් කුසෙන් බිහි වූ තැන් පටන් ජීවිත අවසානය දක්වා මේකේ පුද්ගලයෙක් ඉන්නවා, ඒ මම. උපත් එකයි ජීවිතේට මරණ එකයි කියලා හිතන්නේ. ඒ තුල සිටමින් තමයි පංචශීලයේ පංචපාපය කියන පාපයෙන් වෙන්වීම, පාපය කිරීම, වෙන්ව කියන කාරණා පුද්ගල සංවරයක් තුළ කරන්නේ. පාපය කිරීම පුද්ගල අසංවරය, පාපයෙන් වෙන්වීම පුද්ගල සංවරය. පුද්ගල සංවරයෙන් යා හැකි දුර තමයි පවෙන් අපායට, පිනෙන් කාමසුගතියට, ධානයෙන් බඹලොවට, ඊට එහාට පුද්ගල සංවරයෙන් යා හැකි ගමනක් නැත. එහෙනම් ඊට එහා මොකක් හරි සංවරයක් තියනවද මේකේ? මා දකිනවා තවත් සංවරයක් තිබෙනවා. අරියකන්ත සීල. ඔය පංචශීලයේ, අටශීලයේ, දසශීලයේ, උපසම්පදා සීලයේ ඔක්කොමත් ප්‍රත්‍යඥ භාවය තුළ පවතිනා වූ පුද්ගල සංවරයක්.
හැබැයි ඉන්න වරදී කියනවා හැම නෙමෙයි ඒකට අදාළ යහපත් විපාක ලැබේවි. නමුත් ඇයි ත්‍රිපිටකයේ අරියකාන්ත සීලය කියලා එකක් තියෙන්නේ? ආර්යයන් කැමති සීලය. කෙනෙක් කොහොමද ආර්ය වෙන්නේ? අනාර්ය භාවයේ තියෙන මුලාව බොරුව තේරුම් අරගන්න ඕන. අන්න මේ උපාදානය වෙනවා කියන කාරණාව තේරුම් ගන්න පෘථග්ජන පුද්ගලයාට හෝ පාසල් අධ්‍යාපනයේ දහම් පාසල් අධ්‍යාපනයේ බුද්ධ ධර්ම හදාරන කාටවත් බෑ. මොකද ඒක ජීවිතය තුළ සිදුවෙන දෙයක් නෙවෙයි. ඇස තුළ සිදුවෙන දෙයක්, කන තුළ සිදුවෙන දෙයක්, නාසය තුළ සිදුවෙන දෙයක්, දිව තුළ සිදුවෙන දෙයක්, කය තුළ සිදුවෙන දෙයක්, නැත්නම් සිත තුළ සිදුවෙන දෙයක්. ඇසට එන අරමුණ තුළ සිදුවෙන දෙයක්, කනට එන අරමුණ තුළ සිදුවෙන දෙයක්. එහෙනම් ඇස කන නාසය දිවකය පිළිබඳව අපි දක්නවාට වඩා ගැඹුරින් හොයලා අරමුණක් තුළ මේ වැරද්ද සසරට බැඳෙන හැටි තේරුම් ගත්තාම ඔන්න ඒක තේරෙනකොට පාපම් පාපකතෝ පස්සතාති බවට ඔබපත් වෙනවා. ඔබ අතින් ඔබ දැනගෙන ඉන්න සතුන් මැරීමේ පාපය වෙනකොට මේ උපාදානයේ නැමැති පාපය සිදු වෙන හැටි තේරෙනවා. අන්න මේ ද්විත ධම්ම පරයය මේකටද කියනවා ඔය ධර්මපරියාවල ලස්සන දෙයක් තියෙනවා. තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා යමෙක් බුදුන් වදාළයි කියලා පිළිගන්න එපා. ඒක දුක හේතුව නැති වූ තැන මාර්ගයට ගැලපෙනවා නම් පිළිගන්න කියලා. මේක වෙනම ධර්ම දේශනාවක් අද කරන්න වෙලාවක් නැහැ. එහෙනම් අපට තේරෙනවා පළවෙනි ධර්මපරියාය. දුක හේතුව තමයි උපාදානය. නැති වූ තැන මාර්ගය තමයි නැති වූ තැන දුක් නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍ය. අර චතුස්සත්‍යයට ගැලපෙන්න ඕන මේක. දැන් ඔබ පිළිබඳව මා විවරණයක් කරනවා. ඒක තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. උන්වහන්සේ වෙනම පුද්ගලයෝ තෝරන්න විවරණය කළේ නැහැ. අපි හැමෝම පිළිබඳව විවරණයක් කරනවා. ඒ විවරණයේදී තිබෙනවා අපට මෞකසින් බීවි ජීවිතාසානයේ දක්වා ජීවත් වී අවසානයේ සිදුවන මරණයක් උපත් එකයි මරණ එකයි. නමුත් ඒ මරණය ගැන බුදුන් වහන්සේ වදාරන්නේ සෝ කායස්ස බේදෝ පරම්මරණා කියලා. ඒ කියන්නේ කය බිඳී සිදුවෙන මරණයෙන් පසු කියලා ඒකට විශේෂණයක් දාලා තියෙනවා. සමාජය හිතන්නේ නැහැ මේකට කය බිඳී සිදුවෙන මරණයෙන් පසු කියලා කියන්නේ ඇයි කියලා. නමුත් මට තේරෙනවා කය නොබිඳීත් මරණයක් තිබෙන නිසායි එහෙම කියලා තිබෙන්නේ. කුමක්ද කය නොබිඳී සිදුවෙන මරණය අප තුල? එතකොට බුදුන් වහන්සේ වදාරනවා අපිට ඇස කන නාසය දිව කය කියලා දොරවල් හයක් තිබෙනවලු. මේ දොරවල් හය එකිනෙකට වෙනස් අරමුණු ගොදුරුයිලු. එකිනෙකට අරමුණු ඇසුරුයිලු. හැබැයි අරමුණු රසය ගන්නෙ නැතිලු. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් වෙත්. එන ඇස කන නාසය දිව කය ඔබට පිහිටනවානේ. ඒ ඉන්ද්‍රයන් පහ. මේ ద్వාර පහට ඉන්ද්‍රයන් පහට සිත පිහිටනවා. සිත අරමුණු රසය විඳිනවා. එහෙනම් ඇසෙන් සිත, කනෙන් සිත, නාසයෙන් සිත, දිවෙන් සිත, කයෙන් සිත, සිතෙන් සිත කියලා සිත් හයක්. එහෙනම් සිතෙන් සිතට අරමුණු මාරු වෙනවානේ. රූපයක් බලබලා ඉන්නකොට ශබ්දයක් ඇහුනොත් ශබ්දයට අරමුණ යනවා. ශබ්දයක් විඳින්න ඉන්නකොට ගන්ධයක් දැනුනොත් ගන්ධයට අරමුණ යනවා. ඒ ඇස්සේ තරහක් ආවොත් මනෝදාරයට අරමුණ යනවා. අරමුණ යනවා කියන්නේ එකක් අරමුණක් නැසී තව එකකට යනවා කියන එක නේද? එහෙනම් අරමුණෙන් අරමුණට නැසීමක් තියෙනවනේ අපි ළඟ. අන්න මේ උපාදානය හෝ උපාදානයෙන් මිදීම කියන කාරණාව අරමුණක් තුළ සිදුවෙන හැටි ඉගෙන ගන්න ඕන. එතකොට තමයි අපි අතින් සිදුවෙන පමාව තේරෙන්නේ. පාසල් යන පමාව, බස් රථයට ගොඩ වෙන පමාව නෙමෙයි සසරේ පමාව තේරෙන්නේ. එතකොට පුළුවන්කමක් තිබෙනවා ආපහු ඒකෙන් මිදෙන්න ඕනද කියලා තේරුම් ගන්න. ඒ නිසා මම මේ පාපය දැන් පෙන්වන්නයි හදන්නේ. මම මේක ඇසෙන් පෙන්නුවොත් කනනාසය දිවකය සිකින සිත දොරවල් හයෙන්ම එහෙමයි සිදුවෙන්නේ කියන එක මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. එකක් පැහැදිලි කරපුවාම ඔක්කොම තේරුම් ගන්න කියලා. ඔය මේ කුද්දක නිකායේ පවතිනවා තවත් ග්‍රන්ථ කීපයක්. අපි මතක් කළ මේ ඉතිඋත්තක පාළිය නැත්තම් පළවෙනි පොත වගේම සුත්ත නිපාතය කියලා තිබෙනවා. එහෙම නැත්තම් පිටකෝපදේශය කියලා තියෙනවා. එහෙම නැත්නම් තවත් වචනයක් සමේ පත් ගොඩක් තියෙනවා ලස්සන අර්ථ විග්‍රහය තියෙන දේවල්. නෙත්ති ප්‍රකරණය කියලා තිබෙනවා. ඒකේ තමයි ওই කරුණ තියෙන්නේ. ඒ අනුව අපි හොයාගන්න වෙනවා අපි ළඟ මේ උපාදානය සිදුවෙන්නේ ජීවිතේට එක සැරයක්ද, දවසට එක සැරයක්ද, ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණු වල මුලා වීම නිසා අරමුණක් පාසාද. අනේ ඒක විග්‍රහ වෙන්නේ නැහැ පව තුළ, පින තුළ, ධානය තුළ. පුද්ගල සංවරය තුළ ඒක විස්තර විග්‍රහ වෙන්නේ නැහැ.
එනිසා අපි හදාගත්ත සම්මත මට්ටමේ පාපයක් තුළ අපි පව් කරන්නේ නැහැ කියා ඉන්නවා. මානන් දකින්නේ පෘථග්ජන ඕන කෙනෙක් පව්පින් දෙකම කරනවා. ඔය ඔබ කතා කරන පව්පින් දෙකෙන් අපි පව් කරන්නේ කියන අයිතියක් මට මේ සමාජයේ කිසිවෙකුටත් නැහැ. මම දකින්නේ රහතන් වහන්සේ අතින් තමයි ඔය කියන පාපය සිදු නොවෙන්නේ. අනිත් ඔක්කොම අතින් පව්පින් දෙක සිදු වෙනවා. පව්පින් දෙකට නමක් තියෙනවා ත්‍රිපිටකේ. පවට කියනවා අපුණ්‍ය අபிසංකාර කියලා. පිනට කියනවා පුණ්‍ය අபிසංකාර කියලා. ධානයට කියනවා ආනිජ්ජ අபிසංකාර කියලා. අபிසංකාර කියන්නේම උපාදාන වී අවසන් වෙන සහ අනාගත ඵලයක් උපදින කියන අර්ථය. එහෙනම් මේක තේරුම් ගන්න ඕන. මෙහෙම ගන්න මම සංයුත නිකායේ සූත්‍ර දේශනා 100ක් 200ක තිබෙනවා මේ සිද්ධිය සිදු වෙන හැටි. බලන්න ඔබ ළඟ වෙනවද කියලා මේක. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. ඔබේ ඇසේ ප්‍රසාදේ පවතිනවා ආලෝකයේ උදව්වෙන් ඉදිරියේ තියෙන රූපයක සෙවණැල්ල ඇසට වැටෙනවා. එතන ඇසේ රූපය හඳුනන සිත පහළ වෙනවා. ඒක තමයි චක්කු විඤ්ඤාණ කියලා. ඇසේ ප්‍රසාදයත් ගෝචර රූපයත් චක්කු විඤ්ඤාණයත් එකට එකතු කරගෙන තින්නම් පස්ස ස්පර්ශ. ස්පර්ශ වුණාම එතන සිදුවෙන සිද්ධිය විග්‍රහ කරනවා. මේක අරමුණ තුල බලන්න, ඇස තුල නැත්නම් කන තුල බලන්න. පොත තුල බලන්න නැතුව. පස්ස පච්චයා වේදනා. ස්පර්ශේ ප්‍රත්‍ය වුණාම ඒක ඉස්සරහින් ඉන්න පුද්ගලයා හතුරෙක්ද මිතුරෙක්ද සාමාන්‍ය කෙනෙක්ද? ඊට අනුව හතුරෙක් නම් දුක් වේදනාව, මිතුරෙක් නම් සැප වේදනාව, මධ්‍යස්ථ නම් උපේක්ෂා වේදනාව. ඕන වේදනාවක් හට ගන්න පුළුවන්. හතුරෙක් නම් ඒ පුද්ගලයා කෙරෙහි ගැටෙනවා, මිතුරෙක් නම් ඒ පුද්ගලයා ඇලෙනවා. මේ වේදනා පච්චා තණ්හා ඔන්න උතන තියෙන්නේ. මේ ඇහි නම් මේක රූප තණ්හාව, කනේ නම් පස්සපච්චා වේදනා තණ්හා, ශබ්ද තණ්හාව, නාසයෙන් නම් ගන්ධ තණ්හාව. මෙසේ ච ඉමේ තණ්හා කායෝ කියලා කියනවා. මනුස්සයින්ට තණ්හා හයක් තියෙනවා. ඇසේ කනේ නාසයේ දිවේ කය. පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන. ඔන්න වචන තියෙනවා තැන. අමාර මුලින් කතා කර උපාදාන කියන වචනේ අර්ථය. තණ්හා කළොත් ඒක ප්‍රත්‍ය වෙනවා ටිකක් තදට ගැනීමකට උපාදාන. ගැලවෙන්න බැරි ලෙස ඇලීමට. උපාදාන පච්චා භව කියනවා සසර උපදින්න හේතුවක් ඉතුරු වෙනවට. එහෙනම් ඇසේ රූපේ නිසා, කනේ ශබ්දේ නිසා, නාසයේ ගන්ධේ නිසා, දිවේ රස නිසා, කයේ පහස නිසා, සිතේ අරමුණු නිසා. පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව සිද්ධ වෙනවා. දැන් ඔන්න උපාදාන වෙන හැටි. ඒ පස් දොරෙන් අරමුණුත් එක්කලා. හොඳයි පව තුල පව අල්ලාගත්තොත් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. එහෙනම් පවෙන් පරලෝ යන්න. පින අල්ලාගත්තොත් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. ඒත් උපාදානයේ පිනෙන් පරලෝ යන්න. ධානයේ උපාදානකට ගන්නවා කියන්නේ තණ්හා කියන්නේ මොමත්ෙන් ගන්නවා කියන එක. ධානයේදීත් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා අන්න ධානයේ මම වෙනවා. එහෙනම් ඒක නිවන වශයෙන් ඇලෙනවා. ඒකට නිවන උනාට තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. භව පච්චා ඕන එකක් ಜಾතිනේ නේ. එහෙනම් පවෙන් ಜಾති නැද්ද? පවෙනුත් ಜಾතිහිවත් උත්පත්තිය සිද්ධ වෙනවා. පිනෙන් ಜಾති නැද්ද? පිනෙනුත් උත්පත්තිය සිද්ධ වෙනවා. ධානයේ ලෞකික ඒත් උත්පත්තිය සිද්ධ වෙනවා. ಜಾති පච්චා ජරා මරණං නේද? මට පෙන්වන්න පව හෝ පින හෝ ධානයේ උපාදාන කරන ජරා මරණ වලින් මිදිච්ච කෙනෙක්. අපි ජරා මරණම ප්‍රාර්ථනා කරනවා. ජරා මරණ ඔස්සේම ඇවිදිනවා. අපට බුදුබණ වල ගැඹුර හමු නොවුන නිසා, වෙන මොකක්වත් නෙවෙයි. ඔන්න මේක තමයි මේ බුදුන් වහන්සේ වදාරන්නේ තණ්හා උපාදාන භව. ඒ තමයි පාපය. මේකට වරහන් ඇතුලේ තව තියෙනවා අවිජ්ජා සංඛාරා කියලා. ඔය පටිච්චසම්පාද දහම් පෙළ කියන කර්මණක් තුල විග්‍රහ කරනකොට අරමුණ තුල අතීත හේතු පහකුත් තියෙනවා, වර්තමාන ඵල පහකුත් තියෙනවා, වර්තමාන හේතු තැබීමකුත් තියෙනවා මොහොතකින්. අරමුණේ මුලා වීම තුල. එතකොට එතන මේ තණ්හා උපාදාන භව කියලා මම කතා කරපු වචන දෙකට තව අගින් තියෙනවා අවිද්‍යා සංකාර කියලා. එහෙනම් මා දකිනවා බුදුන් වහන්සේ සංයුත්ත නිකාය තුල අදාළා වූ පරිවිමංශන සූත්‍රය තුල අදාළව අදනත් මේකට ගැලපෙනවායි කියලා. අවිද්‍යාගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ. යම් කිසි පුරුෂයෙක් හරි ස්ත්‍රියෙක් හරි ගිහියෙක් හරි පැවිද්ද හරි අවිද්‍යාවක් නැත්නම් මේ මුලාවක් තුල. අපුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති පව් රැස් කරයිද? පුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති පින් රැස් කරයිද? ආනිජ්ජංසේ සංකාරං අபிසංකරෝති ධාන කුසල් රැස් කරයිද? මේ රැස් කිරීම කියන එකේ තණ්හා උපාදාන භව විද්‍යා සංකාර තියෙන නිසා තමයි අවිද්‍යාගතෝ යම් භික්කවේ කියලා කියන්නේ.
එහෙනම් අපට සම්බුද්ධ ශාසන තුළ පෘථග්ජන භාවය තුළ පව තුළ පින තුළ ධානය තුළ එකට වඩා එකක් හොඳයි කියලා තෝරගන්න පුළුවන්. නමුත් උපාදානයෙන් මිදෙන්න බෑ. සසර ඇවිදින්න තමයි පුළුවන්. දැන් බුදුන් වහන්සේ යන්න චුන්ද සූකරිකට පාපය කියලා පෙන්වන්න නැති මේ පාපේ උපාදානය කරගන්න එක. මට්ට කුණ්ඩලිට නැත්නම් චිත්තගහවිතට පෙන්වන්න නැති පිනේ උපාදානය. අර ධානලාභියෙකුට පෙන්වන්නේ ඔබ මෙන්න මේ උපාදානයේ ඉන්නේ කියලා. තමන්ට තියෙන උපාදානයෙන් මිදෙන වැරුණාම ඊට හා උපාදාන කරගන්න යන්න ඕන නෑ මේකේ. ඒ නිසා මා දකින්නේ බුදුන් වහන්සේ ලෝ පහළ වීම පෞකාරයාට සසරෙන් මිදීම සඳහා, පින්කාරයාට සසරෙන් මිදීම සඳහා, ධානලාභියාට සසරෙන් මිදීම සඳහා වෙනත් දහමක් දේශනා කළ දහමක්. මා හිතනවා වසර 7ක් 8ක් තිස්සේ මේ රටේ පවතිනා වූ මාධ්‍ය 12ක් ඔස්සේ කරුණු පැහැදිලි කරමින් මේ පැහැදිලි කරන්නේ සුපිරි බණ ප්‍රඥාවන්තයින් සඳහාමයි. එනිසා අපි අර හෝඩිපතෙන් ඉගෙන ගත්ත පාපය වෙනුවට මේ පාපය ඔබේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ කෙරෙනවද? එහෙනම් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. ඒ මමත්වයෙන් ගැනීමෙන් මායයට බැඳීම කියන එක අරුණාම මායයාගේ මිදෙන පාරක් මේ පමාව තුල නැහැ. මෙන්න මේක තමයි සතරේ පමාව කියන්නේ. එහෙනම් පමාදෝ මච්චුනෝ පදං හරිනේ. එහෙනම් අපමාදෝ අමත පදං හොයන්න වෙනවා. එහෙනම් මේ අපි ඉන්නේ උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. එහෙනම් අපි පව තුල උපාදානය කරමින්, පින තුල උපාදාන කරමින්, ධාන තුල උපාදානය කරමින් දුක්ම රැස් කරනව ඇරුණාම බුදුන් වහන්සේ වදාළ පරිදි නැති වුණ සැනසම මාර්ගය අපට නෑ නේද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කර කර කීකියා ඉන්නවා. අවබෝධ වෙන්න මේක තේරෙන්න ඕන නෑ. දැන් අපි ඊළඟ පාරට යනවා. මෙන්න පමාව මම පෙන්නවා ඔබට, නැත්නම් උපාදානය පෙන්නවා. දැන් භවපච්චයා ජාති. ජීවිත අවසානයේ දක්වා මේ අරමුණු ගොඩාක් මෙහෙම කරගත්තොත් ඒකකින් ජාති. එහෙනම් ජීවිත අවසානයේ පව් ඉස්සරහට આવොත් පව් නිසා ජාතිපච්චයා ජරා මරණ අපායලෝ. පින ඉස්සරහව පින නිසා ජාතිපච්චයා ජරා මරණ මිනිසුන් අතර හෝ දෙවියන් අතර. ධාන ඉස්සරහට આવොත් උපදවගෙන ධාන නිසා බඹලෝ උපත ඒත් එතනින් චුත වෙන්න වෙනවා. කොහෙවත් මේ ගිය තැන්වල එතනින් චුත වෙන්න උනා ආරුණාම සදාකාලික නැහැ. එහෙනම් අපි ඒකට කියනවා පරලෝ යාම. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම, හෙවත් උපාදානයෙන් පරලෝ යාම. පරලෝ යාම වළක්වන්න නම් මොකද කරන්න ඕන? උපාදානයෙන් මිදෙන්න ඕන. උපාදානයෙන් මිදෙන්න නම් දවසට සැරයක් ඒක කරලා බෑ. ජීවිතේට එක සැරයක් කරලා බෑ. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් පහළ වෙන අරමුණක් පාසාම උපාදානය නොවි අවසන් කරන්න ඕන. බලමු අපි ඇසේ ස්කන්ධ පහ පිළිබඳව. ඔය බුදුන් වහන්සේ මේ ආර්ය සත්‍ය පැහැදිලි කරන්නේ ඔය පරණ අර කියපු බණ ඔස්සේ නෙමෙයි. ස්කන්ධ පහක් නම් වූ ධර්මතාවයක් තුළ. බලන්න ඔබ ළඟ තියෙනවා කියලා ස්කන්ධ පහක් ධර්මතාවයක්. ඇසට පහළ වෙන රූපේ රූපස්කන්ධයයි. ඒ සැප දුක් උපේක්ෂාවන් විඳීම වේදනා ස්කන්ධයයි. ඒ රූපයක් වශයෙන් හැඳිනීම සංඥා ස්කන්ධයයි. ඒ සමග ඇලීම ගැටීම සංකාර ස්කන්ධයයි. රූප වේදනා සංඥා සංකාර හතර බෙදපු ආකාරය විශේෂයෙන් දැන ගැනීම විඥාන ස්කන්ධයයි. සත්තට්ඨාන කුසල සූත්‍රයේ තුල බුදුන් වහන්සේ වදාරනවා දොරවල් 6 නිසා වේදනා 6යි, සංඥා 6යි, සංකාර 6යි, විඥාන 6යි සත්‍යයට පහළ වෙනවායි කියලා. එහෙනම් අපිට පංචස්කන්ධය කියන්නේ ශරීරය නෙමෙයි. අපි හිතන් හිටියට දොරවල් 6න් පහළ වෙන අරමුණේ විශ්ලේෂණය. නමුත් මේක සිංහල පරිවර්තනයේදී මේ දොරවල් 6 නිසා කියලා කියන්නත් බය වෙලා තියෙනවා පරිවර්තනය කරන අය. එහෙනම් වේදනා 6යි, සංඥා 6යි, සංකාර 6යි, විඥාන 6යි කියනවා වරුණාම රූප 6යි කියන්නේ නැහැ. ඇයි රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පට්ඨබ්බ රූප, ධම්ම රූප මේ රූප නෙමෙයිද විඳින්නේ? අන්න ආර්ය සත්‍යයට අවතීර්ණ වෙන්න බැරුණේ පංචස්කන්ධ විග්‍රහයේ පවතිනා වූ වටහා ගැනීමේ දෝෂය නිසා. එනම් පංචස්කන්ධයේ ආත්මය තුළ අපායයි. පංචස්කන්ධයේ ආත්මය තුළ දිව්‍ය ලෝකයයි. පංචස්කන්ධයේ ආත්මය තුළ බඹලෝයයි. පංචස්කන්ධයේ අනාත්මය තුළ දුකින් මිදෙයි. අපිට පංචස්කන්ධය අනාත්මය හොයාගන්න බැරි වුණානේ. පංචස්කන්ධයේ ආත්මය පාපයයි, අනාත්මය කුසලයයි. පාපයෙන් මිදෙන එක. දැන් අර පෙන්නන්නේ පාපම් පාපකතෝ පස්සත. පාපේ වශයෙන් දැකලා තත්ත විරජ්‍යත විමුච්ඡත නිම්බින්දතාති. පාපේ කලකිරෙන්න, නොඇලෙන්න, මිදෙන්න. එහෙනම් ඇසේදී, කනේදී, නාසයේදී, දිවේදී, කයේදී මේ පාපයෙන් මිදෙන්න ඕන නේද අපි? උපාදානයේ නැමැති පාපයෙන් මිදෙන්න ඕන.
තථාගතස්ස බුද්දස්ස සබ්බ ලෝකානුකම්පිනෝ පරියාය වචනං පස්ස ධර්ම කරුණු දෙකයි පරියාය රුත්කසෙන දේත ධම්ම දේශනා. පාපම් පප්පස්සකතෝ චේතං. පාපය වශයෙන් දකින්න. තත්ත විරජ්‍යත විමුච්ඡත. තතෝ විමුච්ඡ චිත්තස්ස නොයලන තතෝ විරත්ත චිත්තස්ස. අන්නේ පාපේ නොයලන සිතින් ඔබට දුකින් මිදෙන්න පුළුවන්. දැන් අරමුණේ ඇලෙන සිතයි නොයලන සිතයි අතර පරතරය විතරයි මේකේ තිබෙන්නේ. ඇලෙන සිත තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා සසරට බැඳෙයි. එහෙනම් අපි සසරක් තියනවා නෙවෙයි යන්න. පෞකාරයා පව් තුලින් යන්න සසරක් හදනවා උපාදානයෙන්. පින්කාරයා පිනේ උපාදානය තුලින් යන්න සසරක් හදනවා. ධානලාභියා ධාන උපාදාන තුලින් යන්න සසරක් හදනවා. බුද්ධෝත්පාදයක මිනිසත් බව ලැබී තිබෙන්නේ උපාදානයෙන් සතර හදන්න නෙමෙයි මිනිසත් බවට සද්ධර්මය හමු වුණාම උපාදානයෙන් මිදෙන්න. ඒක මනුස්සෙන්න විතරයි තේරුම් අරන් කරන්න පුළුවන්. මොකේ පස්දරේ සිදුවෙන වරදක් පස්දොර තේරුම් ගන්න පුළුවන්. පස්දොරක් තියෙන අයට ඊට පස්සේයින් මිදෙන පාර තේරුම් ගන්න පුළුවන්. දැන් මම ඔබට කියන්න කැමති ඉතුරු වචන ටිකක්. මොකද්ද? මිදෙන හැටි. නැත්තම් මේ පාපයෙන් මිදෙන හැටි. ඒකත් අර වගේමයි. ඇසෙන්ම අපි ගනිමු. ඒක කනෙන් ගත්තාම චක්කුංච පටිච්ච රූපේ චුප්පද චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ වගේම සෝතංච පටිච්ච සද්දෝච උප්පද්ද සද්ද විඥානං තින්නම් සංගති පස්සෝ. කනේදී අරමුණු ගන්න පුළුවන් හැකියාව කනේ ප්‍රසාදය සහ ශබ්ද රූපය. හටගන්නේ කනේ ශබ්දය හඳුනන විඥානය. එතකොට ඇහි විඥානයේ කනේ විඥානයේ ඥාතේ විඥානයේ දිව විඥාන කියලා විඥාන හයක් පහළ වෙනවා. වරුණාම මෞකසෙන් යන විඥානයක් ගැන කතා කරන්නේ නැහැ බුදුන් වහන්සේ. ඒ සිදුවීම හඳුනන සිතට නමක් විඥානය. එහෙනම් විඥාණයෙන් විඥානය කොහොමවත් යන්නේ නැහනේ අපි එතන මැරෙනවනේ. අන්නෝ මැරෙනකොට මේ සම්බන්ධය කඩන්න බැරි අර උපාදාන වීම නිසා අනුසය තැබුවහම යලි හට ගන්නවා පරිඋත්ථාන මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන්. ඒ නිසා මේ අනුසය වශයෙන් තැබීම පාපයයි. ඔබ පින තුල නම් ඔබ පව තුල නම් ඔබ ධානය තුල නම් තමන් තුල මේ උපදින්නා වූ උපාදානෙන් මිදෙන්න ඔබ මොකද කරන්න ඕන කියන එක ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න. අන්න අපේ සමාජයේ ලෞකික ධානලාභීන් නැති නිසා අපට ධාන මුල් කොටගත් ධර්ම දේශනා සමාජයට කරන්න ඕන නැහැ. ත්‍රිපිටකයේ තිබුණාට. අපේ සමාජයේ ඉන්නේ කාලයක් තිස්සේ පව් කරන්න හොඳ නැහැ පින් කරන්න ඕන කියලා පින තුලින් සතර ගමන සකස් කරගත්තා වූ අනාගතයේ නිවන් දකින්න පින් කරන බහුතරයක් ඉන්න රටක් මේක. පින හොඳ වුණත් උපාදානෙ හොඳයි කියලා බුදුන් වහන්සේ වදාරන්නේ නැහැ. අපිට කවදාවත් මේ යහපත් ක්‍රියාකලාපයන්ගෙන් බැහැර වෙන්න කියලා සමාජයට කියන්නේ නැහැ. අපිත් එහෙම කරනවා. ඊට කඩලා හැම වෙනවා. නමුත් මේ ඊට වඩා ගැඹුරු ආරි සත්‍යයක් තමයි මේ උපාදානෙන් මිදීම කියලා කියන්නේ. එහෙනම් අපි බලමු අන්තිම වචන පැහැදිලි කරගන්න. ආයෙත් ගන්න අර මම කියපු කතාව. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඇසේ ප්‍රසාදයට ආලෝකයේ උදව්වෙන් ඉදිරියක රූපයක සෙවණැල්ල වැටුනහම ගෝචර රූපය ඇහි හැදෙනවා. එතකොට එතන හඳුනන සිත පහළ වෙනවා තින්නම් සංගති පස්සෝ ස්පර්ශ. පස්සපච්චා වේදනා සැප දුක් උපේක්ෂා වශයෙන් මිදින්න තහනමක් නැහැ. ආම් වේදනාපච්චා මම බවට පත් වෙන්නේ තණ්හා වුණොත්. එතනදී බුදුන් වහන්සේ වදාරනවා තස්සා ඒව තණ්හාය. අන්නේ තණ්හාව උපාදාන භවෙන්ට නොදී අශේෂ විරාග නිරෝධෝ ශේෂ වෙන්න නොදී ඒ කෙරෙහි තියෙන රාගය ඔබට අවසන් කරන්න පුළුවන් නම් ඒකට කියනවා අරමුණේ පවතින ඇල්ම කියලා කතා කරනවා චන්ද රාගය කියලා කියනවා. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. දැන් ඉස්සරලා තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා දැන් තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන තම් භව නැහැ. දැන් ඒකට කියනවා විද්‍යා විමුක්ති. තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා වලට පාපය කියනවා. තණ්හා නැහැ උපාදාන නැහැ භව නැති වෙන එකට කියනවා කුසලය. අකුසලයෙන් වෙන්වීමේ කුසලය. පාපෙන් වෙන්වීම. තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති බුද්ධ දේශනාව සමාජයට දේශනා කළා උදේනි ධම්ම පරයය. අරක පාපම් පාපකතෝ පස්සතාති දුකත් හේතුවක් දැක්කා නම් දැන් අතමිදෙන ක්‍රියාමාර්ගයට සතිය අවශ්‍ය වෙනවා. අතමිදීමේදී නැති වූ තැනත් මාර්ගයක් හම්බ වෙනවා. එතකොට චතුස්සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කර කර ඉන්න ඕන නෑ. දුක දැකලා හේතුව දැක්කා නම් නැති වූ තැන සහ මාර්ගයේ හැසිරේ. මේ පෙන්වන්නේ කුමක්ද මේ දේශනා සූත්‍රයේ හරය. එහෙනම් අපිට යලිත් මතක් කරනවා වචනයක් දෙකකින් මම.
අපි හිතන පදේවත් අර්ථය නෙමෙයි මේ බුදුන් වහන්සේ දේශනා සූත්‍රයේ පාපය කියලා තියෙන්නේ. උන්වහන්සේ වදාළ පරිදි පාපයෙන් මිදෙන්න පුළුවන් නම් සියලු දුකින් කෙලවර වෙනවා කියනවානේ. එහෙනම් හරිනේ. පාපේ උපාදානමින් මිදුනොත් යන්න අපායක් නැහැ. පිනේ උපාදානයෙන් මිදුනොත් යන්න කාමසුගතියක් නැහැ. ධාන උපාදානයෙන් යන්න රූපී අරූපී බඹතල නැහැ. උපාදානයෙන් මිදුනහම ඇවිදින්න සතෙකුත් නැහැ. සතා යන උපාදානයේ ප්‍රතිඵලයයි. එතකොට උත්තරීතර සැනසීමක් හම්බ වෙනවා මුලක් අගක් කෙලවරක් නැතුව ඒක දකින්නට කියනවා බුදුන් දකින්නවා කියලා. පිළිමේ හරි ශරීරය හරි දකින්නවා හිතන් ඉන්න එපා බුදුන් දකින්නවා කියලා කියන්නේ. ධර්මයේ දකීද බුදුන් දකීනේ. ඔය ධර්මයේ සරණින් ඔබ යන්නේ බුදුන් වෙතට. ඒකට ඉතින් සමාජයේ කියනවා ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් ආරම්භයක් අවසානයක් මුලක් මැදක් අගක් නැති පරම ශාන්ත වූ නිර්වාණ සුවය කියලා. අසංකත කියන වචනේ පාවිච්චි කරනවා. දේශනා සූත්‍රය තුලත් වචන 3යි තියෙන්නේ. නමුත් නිවන් මඟ තියෙනවා කියලා මම දකිනවා. එබැවින් අද දවසේ මෙම ධර්මානුශාසනාව රූපවාහිනිය මගින් විකාශනය කිරීම සඳහා අනුග්‍රහක දායකත්ව දරූ ඔබ හැමදෙනා වටිනා ධර්ම දානයක් ලෝකයට දුන්නා. ඔබට පමණක් නෙමෙයි සමස්ත සමාජයට. සවන් දෙන හැම කෙනාටම මේ බුදුන් වහන්සේ වදාළ පරිදි තමන් තුළ පවතිනා වූ පාපයේ දැක පාපේ නොඇලී මිදෙන්න අවශ්‍ය වටහා ගැනීම ලබා ගැනීම තුළින් ධම්මස පාදාගෙන ගෞතම ශාසනය ඉක්මවා නොයා ප්‍රඥාවන්තට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරව නිවන සැනසෙන මඟ පාදා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක දායකත්වය දරනු ලබන්නේ මිනුවන්ගොඩ හොරම්පැල්ල උරිගහ මුලවත්ත පත්තේ පදිංචි කලණි මාලනී ජිනදාස මහත්මිය ඇතුළු සහෝදර සහෝදරයන් පිරිස විසින්. අරමුණු අතර පරලෝසෙපත් ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කොට පින් අවසමියගේ ඥාතීන් නැත්නම් ඔවුන් හැමදෙනාගේ පරලෝ ජීවිතයේ සැප පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවනුව පතන්නා වූ යම් බෝධියකින් භව ගමන නැවැත්ම සඳහා දේශකයන් වහන්සේට මෙම ධර්ම දේශනය කුසලයේ හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. බෝධි ගැන වෙනම බණක් කියන්න ඕන මේකට වෙලාවක් නැහැ මේ මොහොතේ. මෙම සදහම් දේශනාව ධර්මයේ අසන සියලු ලෝකවාසීන්ගේ ධර්මාබෝධය පිණිස හේතු වේවායිද කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා යන්න ආරි සත්‍ය අර්ථයෙන් ගත් කල නිවන් දකිත්වා යන දන දක්වා දියුණු කරන්න ඕන. බාහිර සුවපත් වීමක් නෙමෙයි ওই පදේ කියවෙන්නේ. එබැවින් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහක දායකත්වය දැරීමෙන් ධර්ම දේශනා කරවා ගැනීමෙන් පැමිණ සවන් දීමෙන් සහ දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ සකල දානිසංසයන් මත පිහිටා ඔබේ ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන්න වුන් අතර පරලෝසෙපත් වී පින් බලාපොරොත්තු යමෙක් වෙත්නම් ඒ හැමදෙනා ඔබ ළඟ සිටීවි පින් අනුමෝදන් කරන ජීවිතය සපවත් කරගනිත්වා. මතුපිදිනා ජීවිතයකදී ඉක්මනින් මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ ත්‍රිලක්ෂණීය වැනි දහම් කරුණක ගැඹුර වටහා ගැනීම තුළින් ඔවුන්ට සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණ සෝයන් සැනසෙන්නට හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අප වෙනුවෙන් කරන ප්‍රාර්ථනය අපි පිළිගනු ලබනවා. ප්‍රාර්ථනීය බෝධියක් අමුතුවෙන් පසේ බෝධිය හෝ සම්මා සම්බෝධියක් නැහැ. මේ ගෞතම සාසනය තුළ අපිට ඉතුරු වෙලා තියෙන අරහන්ත බෝධිය නැත්නම් පඤ්ඤා විමුක්ති විතරයි. එමයි අපේ ප්‍රාර්ථනය. හංගන්න දෙයක් මොකුත් නැහැ ඒකේ. ඒ වගේම ලෝකවාසීන් හැමදෙනාටමත් අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබ හැමදෙනාටමත් මේ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකිය ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩා අවම වේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා. බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. ත්‍රිලක්ෂණීය වැනි දහම් කරුණක ගැඹුර කර්මක්ෂය කිරීමේ කර්ම වැනි දහම් කරුණක ගැඹුර මරණ සතිය වැනි දහම් කරුණක ගැඹුර අනුගමනය කරන්න වන ආකාරය වටහා ගැනීම තුළින් ඔබටත් මේ එක් කරුණක් තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් වූ නිර්වාණ සෝයන් සැනසෙන්නට අවශ්‍ය උපාදානයෙන් මිදෙන මඟ විවර කරගන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු